साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से साधु 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 ප්‍රථමයෙන්ම අපිට මේ ධර්මය කියලා දීලා අපව මේ ධර්මයේ විනය හික්මවා වදාළ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප සියලුම දෙනාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේ මේ පින්වතුන් මේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දේශනා කරන්නට යෙදුන උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරලා අපේ ජීවිතය යහපත් අතට යහපත් මාර්ගයට යොමු කරගන්න උත්සාහ කරන්න. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ තමයි අපිට පෙන්නලා දුන්නේ අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ. අපි හැමෝටම දැන් මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවානේ. මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ඊටමත් කලාතුරකින් ලැබිච්ච දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ තමයි අපිට පෙන්නලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිච්චෝ මනුස්ස පටිලාභෝ. පින්වත් මහණෙනි, මනුස්සයෙක් වෙලා ඉපදෙන එක, මිනිසත් බව ලැබෙන එක, මනුස්ස ජීවිතයක් ලැබෙන එක කිච්චෝ බොහෝම දුර්ලභයි. ඒක හැමදාම ලැබෙන දෙයක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ. හැමදාම හැම කෙනෙකුටම හැම වෙලෙම ලැබෙන දෙයක් නෙමෙයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර අපායට වැටුනොත් යම්කිසි සත්වයෙක්, ඒ සත්වයා සතර අපායෙන් නිදහස් වෙලා නැවත මනුස්ස ජීවිතයක් ලබනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක කොච්චර දුර්ලභද කියලා උපමාවකින් තමයි දේශනා කළේ. මොකද්ද උපමාව? ඔබ අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කන කැස්බෑවෙක් විය සිදුරකින් අහස බලනවටත් වඩා මනුස්ස ජීවිතේ දුර්ලභයි. මනුස්ස ජීවිතයක් ලැබෙන එක ඉතාමත් දුර්ලභ කාරණයක්. එතකොට පින්වතුනි, ඒ ඉතාමත් දුර්ලභව ලැබෙන, ඉතාමත් කලාතුරකින් ලැබෙන මනුස්ස ජීවිතේ අපි හැමෝටම මේ මොහොතේදී ලැබිලා තියෙනවා. අපි මනුස්ස ලෝකේ ඉපදිලා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න තරම් අපි වාසනාවන්ත වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කිච්චෝ මනුස්ස පටිලාභෝ, මනුස්ස ජීවිතේ දුර්ලභයි වගේම කිච්ඡං මච්ඡහන ජීවිතං,
ඔව් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ගෙවන බොහෝ කාලයක් ජීවත් වෙන එක ඒකත් දුර්ලභ කාරණයක්. බොහෝ කාලයක් මනුස්ස ජීවිතේ ගත කරන්න ලැබෙන එකත් දුර්ලභයි. ඒකත් හැමෝටම හම්බෙන්නේ. දැන් අද අපි අපිට ලැබිච්ච මනුස්ස ජීවිතය ගැන කතා කරොත් අපේ මේ තියෙන ලෝකයේ අපේ මිනිස්සුන්ගේ තියෙන ආයුෂත් එක්ක බැලුවොත් අපේ මිනිස්සු ජීවත් වෙන්නේ බොහෝම කෙටි කාලයක්. සාමාන්‍යයෙන් කිසිම කරදරයක් නැතුව සාමාන්‍ය විදිහට වයසට ගිහිල්ලා මරණයට පත් වෙන්න උනත් අපිට ජීවත් වෙන්න වෙන්නේ අවුරුදු උපරිම 75ක් 80ක් වගේ කෙටි කාලයක්. මේ සංසාරේ අපි ගෙවාගෙන ආපු කාලෙත් එක්ක බැලුවොත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ මේ ගෙවෙන කාලේ බොහෝම සුළු කාලයක්. අසුරු සැනක් ගහන මොහොතකටත් වඩා සුළු කාලයක් තමයි අපි මේ ගෙවලා දාන්නේ සංසාරෙත් එක්ක බැලුවොත්. එතකොට පින්වතුනි මේ ලැබිච්ච මේ පුංචි කාලේ ඒ කාලෙත් හරියට ගෙවා දමන්න පුළුවන් කියන්නේ බොහෝම කලාතුරකින් ලැබෙන එක. දැන් හොඳට බලන්න බොහෝ දරුවන් මව් කුසේදීම නැති වෙනවා. මව් කුසේදීම තමන්ගේ ජීවිතේ නැති වෙලා යන ඕන තරම් අවස්ථා තියෙනවා. ඒ වගේම කුඩා කාලේ, තරුණ කාලේ මේ ජීවිත නැති වෙලා මරණය කරා යන අවස්ථා අපි ඕන තරම් දැකලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කළේ කෙනෙකුට මේ ජීවිතේ කිසිම කරදරයක් බාධාවක් නැතුව අනතුරක් අන්තරාවක් නැතුව ජීවිතේ ගත කරන්න ලැබෙන එක ඉතාමත් දුර්ලභ කාරණයක්. ඉච්ඡං මච්ඡාන ජීවිතං. කිච්ඡං සද්ධම්ම සවණං බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔය දෙකම ලැබෙන්න පුළුවන්. මනුස්ස ජීවිතේ ලැබෙන්නත් පුළුවන්. ලෙඩක් දුකක් කරදරයක් අතුරු අන්තරාවක් නැතුව ජීවත් වෙන්න එකත් ලැබෙන්න පුළුවන්. හැබැයි ඊටත් වඩා දුර්ලභයි මොකද්ද? කිච්ඡං සද්ධම්ම සවණං බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙනවා කියන එක ඊටත් වඩා දුර්ලභයි කිව්වා. බුදුරජාණන් වහන්සේ දැන් අපි කල්පනා කරලා බැලුවොත් අපිට ඔන්න මනුස්ස ජීවිතයක් ලැබුණා. මනුස්ස ජීවිතේ ලබන්න වාසනාවන්ත වුණා පින්වතුනි. ඒ වගේම දැනටවත් කරදරයක් අනතුරක් නැතුව අපි ජීවිතේ ගත කරනවා. ඊළඟට පින්වතුනි බලන්න අපි වාසනාවන්ත වුණා හරියටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කතා කරන ධර්මයේ ඇහෙන ඒ ලංකාදීපේ ඉපදෙන්න අපි වාසනාවන්තයි. මේ ලෝකේ රටවල් ඕන තරම් තියෙනවා. මේ ලෝකේ රටවල් අපිට උපදිනවා නම් උපදින්න රටවල් ඕන තරම් තියෙනවා. මේ ලංකාවට වඩා බොහොම සැප පහසුකම් තියෙන, බොහොම දියුණු, බොහොම සැප පහසුකම් සහිත රටවල් ලෝකේ ඕන තරම් තියෙනවා. නමුත් පින්වතුනි මේ රටවල් වල එක දෙයක් නැහැ. ඒ තමයි තථාගතයන් වහන්සේගේ දහම නැහැ. ඒ වගේම පින්වතුනි ඒ රටවල් වල තථාගතයන් වහන්සේව සිහි කරගෙන වන්දනා කරගන්න චෛත්‍යයක්, බෝධීන් වහන්සේ නමක්, ධාතුන් වහන්සේලා ඒ කිසිම දෙයක් නැහැ බොහෝ රටවල් වල. එතකොට පින්වතුනි අපිට බලන්න අපිට අහන්න දහමක් තියෙනවා. අපිට වඳින්න බෝධියක් තියෙනවා. උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අපිට වන්දනා කරගන්න පුළුවන් අනුරාධපුරයට කියලා. රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වන්දනා කරන්න පුළුවන් අනුරාධපුරයට කියලා. තූපාරාම චෛත්‍ය වහන්සේ වන්දනා කරන්න පුළුවන්. සේරුවිල මහා සෑ මේ ධාතුන් වහන්සේලා වන්දනා කරන්න, බෝධීන් වහන්සේලා වන්දනා කරන්න මෙච්චර පහසුවක් තියෙන රටක් මේ ලෝකෙ වෙන කොහෙවත්. මෙච්චර පිරිසිදුව පිළිවෙලට දහම ඇහෙන රටක් ලෝකෙ කොහෙවත් නැහැ. එතකොට පින්වතුනි අපි ඒ රටේ ඉපදෙන්න තරම් බොහෝම වාසනාවන්ත වුණා. ඒක සංසාරේ කොහෙදෝ හරි කරපු පොඩි පිනක් නෙමෙයි, විශාල
පිනක විපාකයක් නිසා තමයි අපි මේ ඉපදිලා ඉන්නේ මේ ලංකාද්වීපේ. ඔන්න එතකොට දුර්ලභව ලැබෙන මනුස්ස ජීවිතය ලැබුණා. දුර්ලභව ලැබෙන බුද්ධ ශාසනය මුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කිච්චෝ බුද්ධානං උපාද ඔය හැම දෙයකටම වඩා බුදුරජාණන් වහන්සේ දේශනා කළා බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම ඊටත් වඩා දුර්ලභයි. බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වෙනවා කියන්නේ ඊටත් වඩා අතිශයින්ම දුර්ලභ කාරණයක්. දැන් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙන්නේ නැතුව අපිට මිනිස් ජීවිතයක් ලැබුණත් අපිට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හම්බෙන්නේ නැහැ. සැප සම්පත් සහිතව ඉපදුනා කියලා අපිට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හම්බෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නම මේ ලෝකෙට පහළ වෙලා නැත්තම්. බුදුරජාණන් වහන්සේලා පහළ නොවෙච්චි කල්ප ඕන තරම් තිබුණා. දැන් විපස්සී බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණාට පස්සේ විපස්සී බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාවදාලාට පස්සේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයෙන් අවසානයෙන් පස්සේ කල්ප 60ක් බුදුරජාණන් වහන්සේ නමක් නැහැ. අවුරුදු 60ක් නෙමෙයි කල්ප 60ක් බුදුරජාණන් වහන්සේ නමක් නැහැ. එතකොට ඒ කාලේ අපි සංසාරේ හිටියා. ඒ කාලේ අපි මිනිස්සු වෙලා ඉන්නේ නැති කාලා බීලා ඇඳලා සතුටු සාමිචියේදීලා විනෝද වෙලා විනෝද ගමන් ගිහලා මේ වගේ හැම දෙයක්ම අපි කරා. අපි සැප සම්පත් වින්දා. හැබැයි එක දෙයක් මුණ ගැහුනේ නැහැ. ඒ තමයි බුද්ධ ශාසනය. ඒ තමයි බුදු කෙනෙකුගේ දහම අපිට මුණ ගැහුන්නේ නැහැ. එතකොට එහෙනම් මේ දේවල් මුණ ගැහෙනවා කියලා කියන්නේ ඊටමත් දුර්ලභව කෙටි කාලයකට ලැබෙන අවස්ථාවක්. ඒකට බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව නමක් පාවිච්චි කරා. ඒකට කියනවා ෂණ සම්පත්තිය. ඒකට කියන්නේ ෂණ සම්පත්තිය. ෂණයක් කියලා කියන්නේ බොහෝම සුළු මොහොතක්. අසුරු සැනක් ගහන මොහොතකට කියන ෂණයක් කියලා. ෂණ සම්පත්තිය කියන්නේ මේ සුළු මොහොතකට ලැබෙන සම්පත. මොකද්ද සම්පත? මනුස්ස ජීවිතේ නම් වූ සම්පත. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහිම නම් වූ සම්පත. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහෙන රටේ ඉපදෙන්න ලැබෙන වාසනාව. දැන් කල්පනා කරලා බැලුවොත් මේ රටේම ඉපදිච්ච කොච්චර මිනිස්සු ඉන්නවද ධර්මය අහන්න බැරුව? ධර්මය අහන්න ලැබෙන්නේ නැති. ඕන තරම් මිනිස්සු ඉන්නවා. එතකොට පින්වතුනි මේ අවබෝධයක් කරා යන දහමක් අහන්න ලැබෙනවා කියන එක ඊටමත් දුර්ලභව ලැබෙන වාසනාවන්ත සිදුවීම. පින්වතුනි දැන් මෙහෙම ගෙවෙන අපේ ජීවිතේ අපි කල්පනා කරලා බැලුවොත් අපි කෙටි කාලයයි ජීවත් වෙන්නේ. උපරිම කරදරයකින් ලෙඩකින් දුකකින් මරණයටපත් වුනේ නැත්නම් උපරිම 80ක් අවුරුදු 80ක් අපි ජීවත් වෙයි. පින්වතුනි මේ ජීවිතේ එහෙනම් වේගෙන් ගෙවිලා යනවා. ඊටමත් වේගෙන් මේ ජීවිතේ මරණය කරා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම ගාථාවක්. උපනීයති ජීවිත මප්පමායු ජරෝපනීතස්සන සම්තිතාන. පින්වත් මහණෙනි මේ ජීවිතේ ආයුෂ බොහෝම චුට්ටයි තියෙන්නේ. ජීවිත මප්පමායු ආයුෂ බොහොම චුට්ටයි තියෙන්නේ. එහෙම බුදුරජාණන් වහන්සේ බොහොම චුට්ටයි ආයුෂ කියලා දේශනා කළේ අවුරුදු 120 කාලය කියලා හොඳට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ කාලේ සාමාන්‍ය මිනිසෙගේ ආයුෂ අවුරුදු 120යි. එතකොට අවුරුදු 120ක් කාලේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ජීවිතේ බොහොම චුට්ටයි ආයුෂ තියෙන්නේ කියලා. එතකොට අද කාලේ මිනිසෙගේ ආයුෂ වැඩිපුරත් එක දාලා ගත්තොත් අපි අවුරුදු 80ක් තමයි. එතකොට මේ අවුරුදු 80 ගැන කතා කරන්න දෙයක් නැහැ. පොඩ්ඩයි කියන්නේ ඒක හොඳටම පොඩ්ඩයි.
එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ජීවිතේ වේගයෙන් මරණය කරා යනවා. බොහෝම පොඩි ආයුෂ ප්‍රමාණයක් අරගෙන තමයි අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒතං භයං මරණේ පෙක්ඛමානෝ, මෙන්න මේ මරණ බය දැකලා, මෙන්න මේ මරණයට මට මරණයට පත් වෙන්න වෙනවා, මට කවදා හරි මම මරණයට පත් වෙනවා කියන ඒ මරණ බය දැකලා මොකද කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකා මිසං පජහේ සම්තිපෙක්ඛෝ, මේ ලෝකයේ තියෙන මේ ලෝකයට ඇලෙන මේ සුඳුරු දේවල්, මේ තමන්ගේ හිත ඇදබඳ ගන්න, තමන්ගේ හිතේ රාගය, මේ හිතේ ඇතිවෙන රාගය දුරු කරන්න මහන්සි ගන්න කිව්වා. තමන්ගේ හිතේ ඇතිවෙන රාග, ද්වේෂ, මෝහ කියන මේ අකුසල්, මේ ලෝකයට තියෙන ඇලීම ප්‍රහාණය කරන්න මහන්සි ගන්න කිව්වා. මොකද යම් කිසි කෙනෙක් මේ ලෝකෙට තියෙන ඇලීම ප්‍රහාණය කළොත් ඒ කෙනා නිදහස් වන්නේ මේ සසරින්. ඒ කෙනා කෙලවර වන්නේ නිවනින්. ඒ කෙනාට ලැබෙන්නේ ඒ අමා නිවන් සැපය. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කරේ මේ ජීවිතේ වේහිගෙන් ගෙවිලා යනවා. මේ ජීවිතේ වේගයෙන් මරණය කරා යනවා. ඉක්මනට කුසලයේ යෙදෙන්න. කත්තබ්බං කුසලං. කත්තබ්බං කුසලං කියන්නේ කුසල් කරන්න. චරිතබ්බං බ්‍රහ්මචරියං. උතුම් වූ ජීවිතයක් ගත කරන්න, බඹසරේ හැසිරෙන්න බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා නත්ථි ජාතස්ස අමරණං. ඉපදුන කෙනාට නොමැරී සිටීමක් නැහැ. දැන් අපිට ගොඩක් වෙලාවට හිතෙන්නේ නැහැනේ අපි මැරෙනවා කියන එක. හිතෙනවද? නැහැ. අපිට දවසට එක වතාවක්වත් හිතෙනවද මම මරණයටපත් වෙනවා කියලා? නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්ත්‍රියක් හෝ වේවා, පුරුෂයෙක් හෝ වේවා, ගිහියෙක් හෝ වේවා, පැවිද්දෙක් හෝ වේවා, නිතර සිහි කරන්න ඕනේ කාරණා පහක් තියෙනවා. නිතර සිහි කළ යුතු කාරණා පහක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේවා තමයි නිතර සිහි කරන්න ඕනේ කාරණා පහ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නිතර සිහි කරන්න. හැම වෙලාවෙම අපිට මේක මනසේ අපේ හිතේ මේක තියෙන්න ඕනේ, කැරකෙන්න ඕනේ හිතේ. එතකොට තමයි අපේ ජීවිතේ කුසලයේ කරා ගෙනියන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොනවද මේ නිතර සිහි කළ යුතු කාරණා පහ? ජරා ධම්මෝම්හි ජරං අනතීතෝති. ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා අභින්නම් පච්චවෙක්කිතබ්බං. මම වයසට යන ස්වභාවයට පත් වෙනවා. ජරා ධම්මෝම්හි ජරං අනතීතෝති. මම මේ වයසට යන ස්වභාවයේ ඉක්මවා ගියපු කෙනෙක් නෙමෙයි කියලා නිතර සිහි කරන්න කිව්වා. දැන් ඔන්න අපි සිහි කරන්න අකමැති කාරණයක්. අපේ මේ තියෙන ශරීරේ, අපේ මේ තියෙන ලස්සන අපි නැති වෙනවට කැමති නැහැ. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මම වයසට යනවා, මම වයසට යන කෙනෙක්, මම මේ වයසට යන ස්වභාවය ඉක්මවා ගියපු නැති කෙනෙක් කියලා නිතර සිහි කරන්න ඕනේ කිව්වා. බුදුරජාණන් වහන්සේ මේක සිහි කරන්න කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ එපා වෙලා නිකන් කලකිරිලා මානසික අසහනයටපත් වෙන්න නෙමෙයි. දැන් අපි හිතනවා වයසට යනවා කියන එක, මම වයසට යනවා කියන එක මතක් වෙනකොටත් අපිට හිතේ පොඩි දුකක් පසුතැවීමක්, වේදනාවක් ඇති වෙනවා. දැන් සමහර වෙලාවට කණ්ණාඩි ඉස්සරහට ගියාම ටිකක් අපි සමහර අයගේ ඔන්න කෙස් ගහක් පැහිලා තිබුණා කියලා හිතන්න. එතකොට ඒක හිතට ලොකුවට දැනෙනවා.
තමන්ටම තේරෙනවා මං වයසට යනවා කියලා. දුකක් වේදනාවක් සියුම් දුකක් වේදනාවක් හිතේ ඇති වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නිතර නිතර සිහි කරන්න. මොකද්ද? මම වයසට යනවා. මම වයසට යන ස්වභාවය ඉක්මවා ගියපු කෙනෙක් නෙමෙයි කියලා නිතර නිතර සිහි කරන්න කිව්වා. ඇයි මෙහෙම සිහි කරන්න කිව්වේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක නිතර නිතර සිහි කරනකොට මොකද්ද නැති වෙන්නේ? මේ ලෝක සත්වයා, මේ ලෝකේ ජීවත් වෙන සත්වයා යෞවන මදය කියන මත්වීමෙන් මත් වෙලා ඉන්නේ. දැන් තරුණ කාලේ අපි හැමෝටම බහුතරයක් අයට තියෙන එකක් තමයි යෞවන මදය කියන එක. ඒ කියන්නේ තරුණ කමෙන් මත් වෙලා ඉන්නවා. දැන් තරුණ කාලේ තමන්ගේ ඇඟේ හොඳට හයිය හත්තිය තියෙනවා. ඇඟේ තියෙන හොඳට ශක්තිය තියෙනවා. ලොකු බර වැඩක් වුණත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ශරීරය පැහැපත්, ලස්සනයි, කළු කොණ්ඩයක් තියෙනවා. මේ වගේ දේවල් අපි දැන් අපේ ශරීරය තුල අපි දකිනකොට අපි මේකින් මත් වෙනවා. අපි මේකින් උඩඟු වෙනවා. මට ලස්සන ශරීරයක් තියෙන්නේ කියලා. මට ලස්සන හොඳට හයිය තියෙන ශරීරයක් තියෙන්නේ කියලා අපි මත් වෙනවා. ඒ මත් වෙන නිසා අපි හිතනවා මේක හැමදාම තියෙයි කියලා. අපේ හිත කියනවා ඔබ හැමදාම තරුණ විදිහට ඉඳී. මේ තරුණකම හැමදාම තියෙයි. මේ ඇගේ ශරීරයේ තියෙන ශක්තිය හැමදාම මේ විදිහටම තියෙයි කියලා නෑ පින්වතුනි. එහෙම තියෙන්නේ නෑ. ඒක වේගින් නැති වෙලා යනවා. දැන් සාමාන්‍යයෙන් අවුරුදු 20, 25, 28 වෙනකන් සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ශරීරයේ ශක්තිය හොඳටම තියෙනවා. ඊළඟට ශරීරයේ පැහැපත් බව හොඳටම තියෙනවා. අවුරුදු 30 පැන්නට පස්සේ ඔන්න ටික ටික අපි වයසට යන පැත්තට නැඹුරු වෙන එක වැඩි. ඔන්න කෙස් ගහක් දෙකක් පැහෙන්න ගන්නවා. ඊළඟට හැම චුට්ටක් රැලි වැටෙන්න ගන්නවා. අවුරුදු 50 විතර වෙනකොට 60 විතර වෙනකොට ඔන්න S2 පේන්නේ නැතුව යනවා. කණ්ණාඩි දාන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ 65 70 විතර වෙනකොට හැරමිටියක් අතට එනවා. 80 85 වෙනකොට පින්වතුනි අපිට අපිව ඉඳගෙන ඉන්න තැනින් නැගිටවන්න තව කෙනෙක් ඕනේ. නිදාගෙන ඉන්න ඇඳෙන් නැගිටවන්න තව කෙනෙක් ඕනේ. තමන්ට ඕන දේ තමන්ට ඕන විදිහට කරන්න වෙන්නේ. සමහරට නිදාගෙන ඉද්දි දැන් අපිට වැසිකිළියට යන්න අවශ්‍යතාවයක් එනවා. නමුත් ශරීරය අපිට නැගිටව ගන්න බෑ අපි විසින්ම. තව කෙනෙකුගේ උපකාරයක් වුමනා වෙනවා. මේක එනම් වේගින් නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සත්වයා මේ යෞවන මදයෙන් මත් වෙලා අකුසල ධර්මයන් කරනවා. දැන් තරුණ කාලේ සාමාන්‍යයෙන් බොහෝ පිරිසක් ධර්මය අහන්න, ඊළඟට සීල් රකින්න, ධර්මය අවබෝධ කරන්න, බණ භාවනා කරන්න හිත යොමු වෙන්නේ නැහැ. ඇයි? ඕවා වයසට ගියාම කරන්න පුළුවන්. තව කල් තියෙනවා අපිට. දැන් මේ ජීවිතය හොඳට කාලා බීලා පොඩ්ඩක් සතුටින් ඉන්න ඕනේ. හරි. සතුටින් ඉන්න ඕනේ තමයි. කාලා බීලා තින්න ඕනේ. ඒ වුණාට මේ ජීවිතේ වේගින් ගෙවිලා යනවා කියන එක අපි කල්පනා කරන්නේ. වයසට ගියාම මේ දේවල් කරන්න අමාරුයි කියලා අපි කල්පනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කළු කෙස් තියෙන කාලේ තමයි මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් හොඳම කාලේ. ඒ කියන්නේ මේ තරුණ කාලේ. දැන් බුදුරජාණන් වහන්සේ කාලෙත් බොහෝමයක් පැවිදුනේ තරුණ අය. වයසට ගිහපු අය පැවිදුණා. නමුත් වයසට ගිහපු අය ටිකක් අඩුවෙන් තමයි පැවිදුනේ. ඒ කාලේ ධර්මය අවබෝධ කරන්න පහසුම තරුණ අයට. අදටත් එහෙමයි. මේ ශරීරයේ ශක්තිය තියෙන කාලේ තමයි මේ ධර්ම මාර්ගයට වීරිය යොදලා බණ භාවනා කරන්න තියෙන හොඳම කාලේ. එහෙනම් යෞවන මදයෙන් ලෝකයා මත් වෙනවා. මොකක්ින්දද? ජරා ධම්මෝමි ජරං අනතීතෝති කියලා සිහි කරන්නේ නැති නිසා. මම වයසට යන කෙනෙක් කියලා සිහි කරන්නේ නැති නිසා මොකද වෙන්නේ?
මේ සත්වයා ඔන්න යෞවන මදයෙන් මත් වෙලා යෞවන මදයෙන් මත් වෙලා අකුසල් කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිතර නිතර සිහි කරන්න ඕන කාරණා තමයි ව්‍යාධි ධම්මෝමි. මම ලෙඩ වෙන ස්වභාවයට පත්වෙන කෙනෙක්. මම ලෙඩවීම ඉක්මවා ගිහිල්ලා නෑ කියලා අපි නිතර නිතර සිහි කරන්න ඕන. ඔන්න ඒකත් නිතර නිතර සිහි කර යුතු කාරණා. මොකද රෝගය, ලෙඩ, ව්‍යාධිය කියන එක කොයි මොහොතේ කොයි විදිහට මොකක් එයිද කියලා අපිට හිතන්න බෑ. දැන් මේ බණ ටික අහන මොහොතේදී අපේ ශරීරයේ ඇතුලේ පිළිකාවක් වර්ධනය වෙමින් තියෙනවා කියලා ඒක නෑ කියලා අපිට කියන්න බෑ. සමහර විට සමහර අයගේ එහෙම තියෙනවා. එතකොට පින්වතුනි අපි දන්නේ නෑ අපේ ශරීරයේ ඇතුලේ ලෙඩයක් වර්ධනය වෙමින් තියෙනවා. ඊළඟට හිතන්නේ නැති මොහොතේ බලන්න මේ ලෝකයේම එකම එක රෝගයකින් වහගත්තේ නැද්ද? වහගත්තා. ලෝකයේම වැහිලා ගියා. ලෝකයේම එකම එක භයානක රෝගයට මේ COVID-19 කියන මේ රෝගයට ගොදුරු වුණා. ඒ ලෝකයේ ඉන්න දැන් මේ ඒ රෝගයට ගොදුරු වෙච්ච මිනිස්සු හීනකින්වත් හිතුවද මේ වගේ රෝගයකට අපිට මුහුණ දෙන්න වෙයි කියලා? ගෙදරට වෙලා හිර වෙලා එළියට බහින්න බැරුව ඉන්න වෙයි කියලා කවදාවත් හිතුවද? නැහැ. ඊළඟට කවදාවත් හිතුවද තමන්ට හුස්ම ගන්න බැරුව තමන්ගේ හුස්ම හිර වෙලා හුස්ම ගන්න අමාරුවෙන් දඟලන්න සිද්ධ වෙයි කියලා කවදාවත් හිතුවද? හිතුවේ නැහැ. අපි හිතපු නැති මොහොතේ රෝගයන් අප කරා එනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ශරීරය කියන්නේ රෝගයන්ට කැදැල්ලක්. රෝග බිත්තර තියෙන කැදැල්ලක්. එතකොට මේ රෝගයන් වලින් මේ ශරීරයේ වේගයෙන් බිඳිලා යනවා. ඒක නිතර නිතර සිහි කරන්න කිව්වා. මම ලෙඩ වෙනවා ඕන. මම ඕනම වෙලාවක ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. මම ලෙඩවීම කියන එක ඉක්මවා ගියපු කෙනෙක් නෙමෙයි. දැන් ශරීරයේ තරුණ කාලේ සාමාන්‍යයෙන් ලෙඩ රෝග ගොඩක් අඩුයි. කලාතුරකින් උණක් හෙම්බිරිසාවක් හැදුනොත් මෙහා සාමාන්‍යයෙන් තරුණ අයට ලෙඩ රෝග හැදෙනවා අඩුයි. දැන් යෞවන මදයෙන් මත් වෙච්ච කෙනා තව මදයකින් මත් වෙනවා. මොකද්ද? ආරෝග්‍ය මදයෙන්. ඒකට කියනවා ආරෝග්‍ය මදය කියලා. ඒ කියන්නේ ලෙඩ නොවීම නිසා ඇති වෙන මත්වීම. දැන් ලෙඩක් දුකක් හැදෙන්නේ නැතුව පොඩ්ඩක් සැපසේ ශරීරයේ පවතිනවා නම් කාලයක් අපි හිතනවා අපිට ලෙඩ හැදෙන්නේ නැහැ. දැන් ස්පිරිතාලයකට ගියපුවාම අපි ස්පිරිතාලයකට අපි ගියොත් ඕන තරම් දැන් ස්පිරිතාලේ ඉන්නෙම ලෙඩක් තියෙන අයනේ. ලෙඩු. එතකොට ඒ මිනිස්සු කොච්චර දැක්කත් අපිට හිතෙනවද මේ වගේ මටත් සිද්ධ වෙනවා කියලා. මේ වගේ මටත් ලෙඩ වෙන්න වෙයි. මේ වගේ ලෙඩ ඇඳක කාලේ ගත කරන්න වෙයි කියලා අපිට හිතෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නිතර නිතර ලෙඩ වෙනවා කියන එක කල්පනා කරන්න. මොකද මේ ලෝක සත්වයා ආරෝග්‍ය මදයෙන් මත් වෙලා අකුසල් කරනවා. මම ලෙඩ වෙන කෙනෙක් නෙමෙයි කියලා ඒකට මත් වෙලා තමයි අකුසල් කරන්නේ. දැන් හිතන්නකෝ අපි අකුසලයක් කරනකොට අපිට මතක් වෙනවා නම් මට කවදා හරි මම වයසට යනවා මට මේ ශක්තිය තිබුණට මට මේක නැති වෙලා යනවා මට මරණයටපත් වෙන්න වෙනවා කියලා කල්පනා කරොත් ඒ කෙනාට ඒ අකුසලයේ කරන්න හිත දෙන්නේ නැහැ. මට මේකෙන් දුක් විපාක ලැබෙනවා කියන එක සිහි කරොත් එයාට ඒක කරන්න හිත දෙන්නේ නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? මම ලෙඩ වෙන ස්වභාවයට පත් වෙනවා කියලා නිතර නිතර සිහි කරන්න කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණ ධම්මෝහි මරණං අනතීතොති වෙන්න වැදගත්ම කාරණා. මොකද්ද? මම මරණයට පත් වෙන කෙනෙක්. මම මරණය ඉක්මවා ගියපු කෙනෙක් නෙමෙයි කියලා සිහි කරන්න කිව්වා.
සාමාන්‍යයෙන් අපි ඕක සිහි කරන්න කැමති නැහැ. මරණවා කියන එක සාමාන්‍යයෙන් අපේ ගෙදරක මැරෙනවා කියන එක කතා කරොත් කට්ටි අපේ ගෙදර ඉන්න අයගේ අපේ ගෙවල් වල ඉන්න අයගේ මූණු එච්චර හොඳ නැහැ. මූසල කතා කියන්න එපා කියනවා නේද? අව කැපෙන කතා කියන්න එපා කියනවා, මැරෙන කතා ඒවා කතා කරන්න එපා. කතා කරන්නවත් අපි පුරුදු වෙලානේ. නමුත් බුදුරජාණන් දේශනා කරනවා නිතර නිතර මම මරණයට පත් වෙනවා කියලා සිහි කරන්න කිව්වා. අකුසලයක් කරන වෙලාවට මතක් වුණොත් මම මේ මොහොතේ මැරුණොත් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හිත යට වෙලා අකුසලයක් කරන වෙලාවට කල්පනා වුණා මම මේ මොහොතේ මැරුණොත් මං කොහේ ඉපදෙයිද? මට ඉපදෙන්න වෙන්නේ සතර අපායේ නේද කියලා කල්පනා වෙනකොට ඒ කෙනා අකුසලයෙන් බැහැර වෙනවා. අකුසලයේ ආදීනව එයාට තේරෙනවා. එතකොට තමයි එයා ඒ කුසලයට යොමු වෙන්නේ. අකුසලයෙන් බැහැර වෙලා කුසලයට යොමු වෙන්න හිත දෙන්නේ මෙන්න මේවා සිහි කරනකොට. අපිට පුළුවන් නම් හැමදාම උදේ නැගිට්ටපු වෙලාවේ ඇඳෙන් බහින්න කලින් ටිකක් වෙලා S2 පියාගෙන ඉඳලා මම අද මරණයටපත් වෙන කෙනෙක්. මම අද මරණයටපත් වෙනවා නම් අද මම කරන්න ඕනේ මොනවද කියලා අපි කල්පනා කරනවා නම් පින්වතුනි අපි දවසේ අපේ අතින් අකුසල් සිද්ධ වෙනවා නම් ඒ බොහොම අඩුවෙන්. දැන් අපි හිතන්න අපි දැන් කල්පනා කරොත් අපිට කවුරු හරි කියනවා දැන් මේ තව විනාඩි 10කින් ඔබ මරණයටපත් වෙනවා. ඔබව මරනවා. දැන් අපි මොනවද කල්පනා කරන්නේ? අපි ගෙදර දොරේ වැඩ කටයුතු ගැන කල්පනා කරනවද? නැහැ. අපි ඕපදූප කල්පනා කරනවද? නැහැ. අපි රටේ තොටේ වෙන දේවල් ගැන කල්පනා කරනවද? නැහැ. අපි දේශපාලනය ගැන කල්පනා කරනවද? නැහැ. අපි වටේ ඉන්න අයට බයිනවද? නැහැ. අපි කරපු පිනක් දහමක් මතක් කරගන්නවා. පුරුදු කරපු ධර්මයක් මතක් කරගන්නවා. මේ ධර්මය අවබෝධ කරන්න මහන්සියක් සුළු හෝ මහන්සියක් ගන්නවා. අපි මරණයටපත් වෙනවා කියලා අපිට හදවතටම දැනෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සත්‍යාවිය ඕ මට්ටේ ඩයමානව මත්තකි. හිසට ගිනිගත්තු කෙනෙක්. හිසට ගින්දර ඇවිලිච්ච කෙනෙක් ඒ ගින්න නිවන්න මහන්සි ගන්නවා වගේ මේ දහම අවබෝධ කරන්න. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න මහන්සි ගන්න කිව්වා. දැන් හිසට අපි හිතමු අපේ කොණ්ඩේට ගිනි ඇවිලුණා. ගිනි ඇවිලුණාම අපි ගෙදර තියෙන වැඩ කටයුතු ටික ඉවර කරලාද ගින්දර නිවා ගන්නෙ? නෑනේ. ඒ තියෙන ලෝකේ තියෙන වැඩ කටයුතු ඔක්කොම අතහැරලා දාලා අර ගින්න නිවන්න මහන්සි ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊටත් වඩා මහන්සියක් ගන්න කියනවා මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න. සතර අපායෙන් නිදහස් වෙන්න ඊටත් වඩා මහන්සියක් ගන්න කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා මරණ ධම්මෝ මේ මරණං අනතීතෝති. මම මරණයටපත් වෙනවා කියන එක නිතර නිතර සිහි කරන්න කිව්වා. ඇයි මෙහෙම සිහි කරන්න කිව්වේ? ජීවිත මදයෙන් මත් වෙලා දැන් ඔන්න ආරෝග්‍ය මදේ තිබ්බා, ඊළඟට යෞවන මදේ තිබ්බා, ඊළඟට ජීවිත මදේ. මේ ජීවිතේ බොහෝ කාලයක් ගෙවිලා යන බොහෝ කාලයක් අපි ඉන්නවා කියලා අපේ හිතන නිසා අපි ඒකෙන් මත් වෙනවා. අපි ගොඩාක් අපි හිතන්නේ අපි මැරෙන්නේ නැහැ. මම මරණයටපත් වෙයි කියලා අපි ඊනකින්වත් හිතන්නේ නැහැ. ඒ හිතන්නේ නැති නිසා ජීවිතේ ලොකු බලාපොරොත්තු හදාගෙන ජීවිතයේ ඉදිරියට ලොකු බලාපොරොත්තු හදාගෙන ඒ සිහින තුළ අපි ජීවත් වෙනවා. නමුත් අපි හිතන්නේ නැති මොහොතේ ඒ සියලු සිහින බොඳ වෙලා යන අවස්ථාවල් ඕන තරම් තියෙනවා. මේ කියන්නේ අනාගතය ගැන හිතන්න එපා කියන එක නෙමෙයි. තමන්ගේ ජීවිතයේ අනාගතය ගැන හිතන්න එපා කියන එක නෙමෙයි. මේ කියන්නේ මරණයටපත් වෙනවා කියන එක ගැන සිහි කරන්න. ඒවත් සිහි කරන ගමන් මේවා මට ඒකාන්තයෙන්ම කරගන්න පුළුවන් වෙයි කියලා, ස්ථීරවම කරගන්න පුළුවන් වෙයි කියලා නිෂ්ඨාවකට එන්න බෑ අපිට.
ඒ නිසායි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරා සත්වයා ජීවිත මදයෙන් මත් වෙලා අපි මැරෙන්නේ නැහැ කියලා මත් වෙලා මොකද කරන්නේ? අකුසලයේ යෙදෙනවා. අකුසල් කරනවා. කෙනෙක් මම මරණයටපත් වෙනවා කියන එක නිතර නිතර සිහි කරනවා නම් එයාගේ ජීවිතේ ජීවිත මදය කියන එක ඇති වෙන්නේ. අපේ මරණය එතකොට කලින් බලාපොරොත්තු වෙලා ඉන්නේ. අපි අපේ ජීවිතය අවබෝධයක් ඇති කරගෙන ඉන්නේ මේ ජීවිතේ මරණයටපත් වෙනවා. කවදා හරි ඕනම මොහොතක අපි මරණයටපත් වෙනවා. පින්වතුනි මේක ජීවිතේ සාර්ථකත්වය ඇති කරගන්න එක ක්‍රමයක්. මොකද්ද? මරණය සිහි කිරීම. මරණය නිතර නිතර සිහි කරනවා නම් ඔබ කරන්නේ හරි දේ පමණයි. ඔබ කරන්නේ නිවැරදි දේ, කළ යුතු දේ පමණයි. නොකළ යුතු දේවල්, වැරදි දේවල්, අකුසල් ඔබ අතින් සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මරණය ගැන නිතර නිතර සිහි කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති. මට මේ ප්‍රියමනාප සියලු දේවල් වලින් වෙන් වෙලා යන්න කවදා හරි මට මේ ප්‍රියමනාප මගේ වටේ තියෙන ප්‍රියමනාප සියලු දේවල් වලින් වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා. මට මේවා දාලා යන්න සිද්ධ වෙනවා. මට මේවා අරගෙන යන්න බෑ කියලා නිතර නිතර සිහි කරන්න කිව්වා. දැන් පින්වතුනි බලන්න අපේ වටේ තියෙන ප්‍රියමනාප දේවල්. යාන වාහන, ගේ දොර, ඊළඟට අපේ දූ දරුවෝ මේ සියලු දේවල් අපි මගේ ආත්මය කියලා අපි මේ අල්ලගෙන ඉන්න අපි සැපයි සතුටුයි කියලා අල්ලගෙන ඉන්න සියලු දේවල් මරණයේදී මේ ලෝකේ තියලා යන්න වෙනවා. කිසිම දෙයක් අරගෙන යන්න බෑ. කොච්චර අරගෙන යන්න බෑද කියනවනම් අපි මේ පාවිච්චි කරන ශරීරය පවා බලන්න. මේ ශරීරය අරගෙන යන්න පුළුවන්ද අපිට? අපිට අරගෙන යන්න බෑ. මේ ශරීරයත් මෙහෙ තියලා අපිට යන්න වෙනවා. එහෙනම් මම කියලා හිතාගත්තු මේ ශරීරයත් අපිටවත් නැත්තම් මේ අපි පාවිච්චි කරන ශරීරය අපිටවත් අයිති නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තාහි යත්තනෝ නත්ති. තමන්ට තමාවත් නැහැ. තමන් කියලා හිතාගත්තු මේ ශරීරයවත් නැහැ. කුතෝ පුත්තා කුතෝ දනං. එතකොට පුතාලා තමන්ට අයිති කොහෙන්ද? ධනය අයිති වෙන්නේ කොහොමද? අපිට මේ අපේ ශරීරයත් අපිට අයිති නැත්තම් ධනය, දූ දරුවෝ, ගේ දොර, යාන වාහන මේ කිසිම දෙයක් අපිට සැබෑවටම අයිති නැහැ. මේක తాවකාලිකව අපි හිතෙන් හදාගෙන ඉන්න අයිතියක් විතරයි. මේක නිතර නිතර සිහි කරන්න කිව්වා. මේක නිතර නිතර සිහි කරන්න බැරි වෙච්ච නිසා තමයි පින්වතුනි මේ ලෝකේ ඉන්න මිනිස්සු ප්‍රියමනාප උදවිය වෙන් වෙනකොට ශෝක කරන්නේ, හඬා වැළපෙන්නේ, පසුතැවෙන්නේ, ජීවිතය නැති කරගන්නේ, ජීවිතේ අඬා කල් ගෙවන්නේ මෙන්න මේ කියන මේ Tamanට මේ ප්‍රියමනාප සියලු දේවල් වලින් වෙන් වෙන්න වෙනවා කියන එක සිහි කරන්න බැරි වෙන නිසා. කවදා හරි මට මේවා දාලා යන්න සිද්ධ වෙනවා කියන එක සිහි කරන්න බැරි වෙච්ච නිසා. ඒක නිතර නිතර සිහි කරන්න කිව්වා. දැන් අපි මේ අපේ පවුලත් එක්ක අපි ජීවිතේ එකට ගත කරාට අපි වෙන වෙනම මේ ලෝකෙට ආපු මිනිස්සු. අපි වෙන වෙනම අපි එකට ඉන්නවා කියලා හිතුවට අපි වෙන වෙනම ජීවත් වෙන මිනිස්සු. අපි වෙන වෙනම මේ ලෝකෙන් යන මිනිස්සු. එතකොට අපි අත්වැල් බැඳගෙන හිටියට ශරීරයෙන් අපි අතින් අල්ලගෙන හිටියට ඇත්තටම අපිට අපිවත් අයිති නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ප්‍රියමනාප සියලු දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වෙනවා කියන එක ගැන නිතර නිතර සිහි කරන්න කිව්වා. ඒක සිහි නොකිරීම නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සිහි නොකිරීම නිසා
මට මේ ප්‍රියමනාප සියලු දේවල් හොඳට තියෙනවා. මගේ මේ වටේ ඉන්න අය මාව දාලා යන්නේ නැහැ කවදාවත්. මට ඕන තරම් උදව් තියෙනවා. මට හොඳට සැප සම්පත් තියෙනවා. මේ දේවල් වලට වසඟ වෙලා ඉන්න නිසා, ඒවට මත් වෙලා ඉන්න නිසා සත්වයා අකුසල් කරනවා. ඒ අකුසල් නිසා සත්වයා දුගතියේ වැටෙනවා. දුකටපත් වෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිතර නිතර සිහි කරන්න මොකද්ද මේ ප්‍රියමනාප සියලු දෙයින් වෙන් වෙන්න සිද්ධ වෙනවා කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කම්මස්ස කෝමි කම්මදායාදු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම කර්මය තමාගේ දෙය කරගෙන ඉන්නේ. කම්මදායාදු කර්මය තමයි මගේ දෑවැද්ද වෙලා තියෙන්නේ. මට පාවිච්චි කරන්න තියෙන්නේ කර්මය. දෑවැද්ද කියන දැන් ඔන්න අපි හිතමු විවාහ උත්සවයකදී මනාලියට අරගෙන යන්න දෙනවා දෑවැද්ද. මනාලයා ගෙදරට එනකොට අරගෙන යන්න දෙනවා දෑවැද්ද. ඒක තමයි දායාදය කියන්නේ. එතකොට මනාලියට ගිහිල්ලා පාවිච්චි කරන්න යම්කිසි දෙයක් දෙන්නේ. අන්න ඒ වගේ අපිටත් හම්බෙලා තියෙනවා දෑවැද්ද. අපිටත් හම්බෙලා තියෙනවා පාවිච්චි කරන්න දෙයක්. අපි දැන් මේ පාවිච්චි කරන්නේ ඒ දේ. මොකද්ද? කර්මය. අපි කරපු ක්‍රියාව තමයි අපි කරපු ක්‍රියාවේ විපාකය තමයි අපි මේ පාවිච්චි කරන්නේ. දැන් අපි සසරේ කරපු යම්කිසි පුණ්‍ය කර්මයක් නිසා, පිනක විපාකයක් නිසා තමයි අපි මේ අද මේ ජීවත් වෙන්නේ. මනුස්ස ලෝකේ මිනිස් ජීවිතයක් ලැබුණේ. ඊළඟට බුද්ධ ශාසනයක් මුණ ගැහුණේ. නිරෝගීමත් ජීවිතයක් ලැබෙන්නේ පිනක විපාකයක් නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ධර්මය ඇහෙන රටේ ඉපදෙන්න ලැබුණේ. ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නේ පිනක විපාකයක් නිසා. එතකොට පින්වතුනි එහෙනම් මේ කරපු කර්මය තමයි අපි දෑවැද්ද කරගෙන ඉන්නේ. කම්ම යෝනි කර්මයෙන් තමයි අපේ උප්පත්ති ස්ථානය තීරණය කරන්නේ. අපි කරපු කුසල කර්මවල ස්වභාවය මත තමයි අපි ඊළඟ උපත තීරණය වෙන්නේ. කම්ම යෝනි කම්ම බන්දු කර්මය තමයි අපේ යාළුවා වෙලා තියෙන්නේ. කර්මයත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. ළඟින්ම කම්ම පටිසරණු කර්මය පිළිසරණ කරගෙන කර්මය පිහිට කරගෙන තමයි අපි ජීවත් වෙන්නේ. කම්ම පටිසරණු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම සීකරන්න. මෙන්න මේ දේවල් මොනවාද? කර්මය තමාගේ දේ කරගෙන ඉන්නේ. කර්මය දෑවැද්ද කරගෙන ඉන්නේ. කර්මයෙන් තමයි මගේ උපත තීරණය කරන්නේ. කර්මය තමයි මගේ යාළුවා වෙලා ඉන්නේ. කර්මය තමයි මම පිළිසරණ කරගෙන ඉන්නේ. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා මම යහපත් වූ හෝ අයහපත් වූ හෝ යම් කිසි කර්මයක් කරනවා නම් මං කරන කර්මය යහපත් වූ ඒවා අයහපත් වූ යමක් කරනවා නම් යම් කිසි කර්මයක් කරනවා නම් තස්ස දායාදෝ භවිස්සාමි ඒක තමයි මම දායාදේ කරගෙන ඉන්නේ. ඒක තමයි මට නැවතත් ලැබෙන්නේ කියලා නිතර නිතර සිහි කරන්න කිව්වා. මම හොඳ කර්මයක් බුදුරණන් දේශනා කරේ යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකං. යාදිසං වපතේ යම් ආකාරයකින්ද බීජ වපුරන්නේ ඒ ආකාරයෙන් තමයි ඵල නෙලන්න සිද්ධ වෙන්නේ. අපි හිතමු අපි මුං ඇට හිටෙව්වා කියලා. කවදාවත් වෙනත් ධාන්‍යයක් ඵලයේ විදිහට ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ මුං ඇට. වී හිටෙව්වොත් ලැබෙන්නේ අපි වී ගොයම් කුඹරකට ඉස්සොත් ලැබෙන්නේ වී කුඹරකට ඉස්සොත් ලැබෙන්නේ වී. එතකොට පින්වතුනි මේ විදිහට අපි වපුරන දේ තමයි අපිට නෙලා ගන්න තියෙන්නේ. අපි හොඳ දෙයක් වැපුරුවොත් අපිට හොඳ දෙයක් නෙලන්න පුළුවන්. අපි නරක දෙයක් අයහපත වැපුරුවොත් අපිට අයහපත තමයි නෙලා ගන්න සිද්ධ වෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිතර නිතර සිහි කර මම කර්මය දායාදේ කරගෙන ඉන්නේ.
මම කර්මයේ දෑවැද්ද කරගෙන ඉන්නේ. කර්මය මගේ දේ කරගෙන ඉන්නේ කියලා නිතර නිතර සිහි කරන්න කිව්වා. එහෙම සිහි කරනකොට යම්කිසි අකුසලයක් කරනකොට ඒක නිතර නිතර සිහි කරන්න පුරුදු වෙලා ඉන්නවනම් යම්කිසි අකුසල කර්මයක් කරනකොට අපිට මතක් වෙනවා අප්පා මේ අකුසලයේ කරොත් මට මේකේ විපාකේ අනිවාර්යයෙන්ම ලැබෙනවා. මේ අකුසලයේ කරොත් මේකේ විපාකය මට අනිවාර්යෙන් ලැබෙයි. මට දුක් විඳින්න සිද්ධ වෙයි කියලා මතක් වෙනකොට එයාට අකුසලයේ කරන්න හිත දෙන්නේ නැහැ. එයාට ඒ අකුසලයේ කරන්න හිත නැමෙන්නේ නැහැ. ඒකට ඇති වෙන බය නිසා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිතර 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 මෙන්න මේ කියන කාරණා පහ සිහි කරන්න කිව්වා. මම වයසට යන කෙනෙක්, මම ලෙඩ වෙන කෙනෙක්, මම මරණයට පත් වෙන කෙනෙක්, මට මේ ප්‍රියමනාප සියලු දේවල් වලින් වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා කියලා. ඒ වගේම මම කර්මයේ දායාද කරගෙන කර්මයේ පිළිසරණ කරගෙන ඉන්න කෙනෙක් කියලා නිතර නිතර සිහි කරන්න කිව්වා. එහෙම සිහි කරනකොට මේ හිත කුසලෙහි පිහිටනවා. අකුසලයෙන් වෙන් වෙනවා. යහපතෙහි පිහිටනවා. අයහපතෙන් වෙන් වෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපිට මේ කුසලය මේකයි අකුසලය මේකයි කුසලයේ යෙදෙන්නේ මෙහෙමයි අකුසලයේ යෙදෙන්නේ මෙහෙමයි කියලා අපිට මේ පෙන්වලා දෙනවා. එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේගෙන් දෙවි කෙනෙක් ඇවිල්ලා මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් අපි දන්නවනේ දැන් අපි කල්පනා කරොත් අපි නිතර නිතර වයසට යනවා. මේ නිතරම දැන් මේ වේගෙන් වයසට යන ගමන් ඉන්නේ. එතකොට ඒ වේගෙන් වයසට යනකොට අපි ජීවිතේ යමක් පුරුදු කරලා නැත්තම් පින්වතුනි මේ දහම පුරුදු කරලා නැත්තම් අපි මේ ගෙවාගෙන ගියපු ජීවිතේ ප්‍රතිඵලය ගත්තේ නෑ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් දෙවි කෙනෙක් ඇවිල්ලා දවසක් අහනවා මෙන්න මෙහෙම. වයසට යනකම්ම කෙනෙක් පුරුදු කරනවා නම් පුරුදු කරන්න ඕනේ මොකද්ද කියලා ඇහුවා. හරි අපූර්ව ප්‍රශ්නයක් මේක. ඇහුවේ කිංසු යාව ජරා සාදු. වයසට යනකම්ම කෙනෙක් පුරුදු කරන්න ඕනේ දේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා සීලං යාව ජරා සාදු. වයසට යනකම්ම පුරුදු කරන්න මොකද්ද? සීලය. දැන් අපි හිතන්නේ වයසට ගියාම ගොඩක් අය හිතන්නේ වයසට ගියාම පුරුදු කරන්න ඕනේ සීලය කියලා. සිල් ගන්න ඕනේ වයසට ගියපුවාම. සිල් ගන්නේ වයසට ගියපු අය. උපාසකම් ආච්චිලා සීලා තමයි සිල් ගන්නේ. තරුණ අය සිල් ගන්න ඕනේ නැහැ කියලා නේ අපිට හිතෙන්නේ. නැහැ පින්වතුනි. වයසට බුදුරණන් දේශනා කරේ වයසට ගිහිල්ලා සිල් රකින්න නෙමෙයි. වයසට යනකම්ම සිල් රකින්න. සීලං යාව ජරා සාදු. ඊළඟට මේ දෙවිය අහනවා අපේ මෙන්න මේ ප්‍රශ්න ටිකයි බුදුරජාණන් වහන්සේ මේ දෙන පිළිතුරු ටිකයි ඉතාමත් වැදගත් අපේ ජීවිතේට. බුදුරජාණන් වහන්සේගෙන් දෙවිය අහනවා ඊළඟට කිංසු සාදු පතිට්ඨිතා. ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ වයසට යනකම්ම පුරුදු කරන්න ඕනේ මොකද්ද කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ දීපු පිළිතුර තමයි සීලං යාව ජරා සාදු. වයසට යනකම්ම සිල් රකින්න. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කිංසු සාදු පතිට්ඨිතා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පිහිටලා ඉන්න කෙනෙකුට යහපත්ම තැන මොකද්ද පිහිටලා ඉන්න කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධා සාදු පතිට්ඨිතා. පිහිටලා ඉන්නවා නම් පිහිටලා සිටිය යුත්තේ ශ්‍රද්ධාවෙමයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන තියෙන නොසැල්වෙන පැහැදීමේ පිහිටා සිටිය යුතුයි. සද්ධා සාදු පතිට්ඨිතා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැනයි අපි පහදින්න ඕන. එතකොට එහෙනම් ඒ අවබෝධය ගැන පහදින්න නම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපි ඉගෙන ගන්න ඕනේ.
බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ඉගෙන ගන්නකොට මේ දේවල් විමසනකොට අපේ ජීවිතයේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන පැහැදීම ඇති වෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඒකාන්ත සත්‍යයක් කියලා අපිට නොසෙල්වෙන පැහැදීමකට පත් වෙන්න පුළුවන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සද්ධා සාදු පතිට්ඨිතා. ඊළඟට මේ දෙවියා අහනවා කිංසු නරාණං රතනං. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මිනිස්සුන්ට තියෙන උතුම්ම වස්තුව මොකද්ද? මිනිස්සෙකුට තියෙන්න පුළුවන් උතුම්ම මණික මොකද්ද කියලා. කිංසු නරාණං රතනං. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පඤ්ඤා නරාණං රතනං. මිනිස්සෙකුට තියෙන්න ඕනේ උතුම්ම වස්තුව තමයි ප්‍රඥාව. මොකද අනිත් වස්තුව ඕන තරම් තිබ්බා කියලා ඒ වස්තුවට බෑ. යාන වාහන මිල මුදල් මේ දේවල් තිබ්බා කියලා අපිව සසරින් නිදහස් කරවන්න ඒ දේවල් වලට බෑ. අපේ ජීවිතය අවබෝධය කරා ගෙනියන්න ඒ දේවල් වලට බෑ. තවත් දුක හදලා දෙනවා මිසක් ඒ දේවල් වලින් දුක නැති වෙන්නේ නැහැ. ඒ නිසා යම්කිසි කෙනෙකුට ප්‍රඥාව කියන වස්තුව තිබුණා නම්, ප්‍රඥාව කියන සම්පත තිබුණා නම් ඒ කෙනාට මේ සසරෙන් නිදහස් වීමේ අවස්ථාව තියෙනවා. සසරෙන් නිදහස් වීමේ හැකියාව තියෙනවා. පින්නතුනි ප්‍රඥාව කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය විමසලා මේක අවබෝධ කරගැනීමේ හැකියාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ හෝති අරියාය නිබ්බේධිකාය. මේ හට ගැනීම නැතිවීම නම් මේ පටිච්ච සමුප්පාද ධර්මය විනිවිද දකින්න සුළුව මේක තේරුම් ගන්න පුළුවන් හැකියාවට, මේක අවබෝධ කරන්න පුළුවන් හැකියාවට කියනවා මොකද්ද? ප්‍රඥාව කියලා. එහෙනම් අපිට මොන වස්තුව තිබුණත් ප්‍රඥාව නැත්තම් අපි දුප්පත්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පඤ්ඤා නරාණං රතන. ප්‍රඥාව තමයි මිනිසෙකුට ලබන්න තියෙන උතුම්ම වස්තුව. ඊළඟට අවසාන වශයෙන් මේ දෙවියා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කිංසු චෝරේහි දූහරන්ති. ස්වාමීනි හොරුන්ට ගෙනියන්න බැරි දේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා හොරුන්ට ගෙනියන්න බැරි දේ තමයි පින. පින තමයි හොරුන්ට ගෙනියන්න බැරි දේ. මොකද අපි පිනක් කරොත් අපිට ඒ තියෙන ලැබෙන විපාකය හොරෙකුට අරගෙන යන්න බෑ. නමුත් අපි සල්ලි බැංකුවේ දැම්මත්, සල්ලි සේප්පුවක දාලා තිබුණත්, සේප්පුව වල දාලා තිබුණත් අපිට අපෙන් ඒවා ගිලිහිලා යනවා. හොරුන්ට ඒවා අරගෙන යන්න පුළුවන්. නමුත් පින කරා කියලා කියන්නේ ඒ පිනේ විපාකය තව කෙනෙකුට ගන්න බෑ පින්වතුනි. ඒ පිනේ විපාකය තව කෙනෙකුට සාධාරණ නැහැ. ඒකයි බුදුරජාණන් දේශනා අසාධාරණඤ්ඤේහි අචෝර හරනෝනිදී. ඒ පින කියන එක තව කෙනෙකුට සාධාරණ නැහැ. ඒ නිසා පින්වතුනි මෙන්න මේ කාරණා ටික අපි නිතර අපේ හිතේ තියාගන්න ඕනේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ඨාන සූත්‍රයේ මේ කාරණා පහ මම වයසට යනවා, මම ලෙඩ වෙනවා, මම මරණයටපත් වෙනවා, ඊළඟට මම ප්‍රියමනාප සියලු දේන් වෙන් වෙන්න සිද්ධ වෙනවා, කර්මයේ දායාද කරගෙන ඉන්නේ කියන මේ කාරණා පහ අපි නිතර සිහි කරන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේ කාරණා පහ නිතර සිහි කරන්න පුරුදු කරගෙන ඊළඟට මේ ධර්මය හොඳින් විමසලා ඒ රහතන් වහන්සේලා, බුද්ධ ආදී උතුමන් වහන්සේලා යම් දහමක් අවබෝධ කළා නම් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අප සියලුම දෙනාට අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.